ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී ඔබට ඊ타ත්ම සදහසිතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී මා කියා දෙන්න කල්පනා කළා පටිච්ච සමුප්පාදයේ වටිනාම තැනක් සම්බන්ධව. අපි මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව යම්කිසි අවබෝධයකින් ජීවිතේ පවත්ව ගන්නවා නම් ඒ පැවැත්ම නැවැත්මක් සඳහා අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. ඒ නැවැත්මක් සඳහා යන ගමනට පින්වත්නි පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් ඇති විය යුතුමයි. මේක අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා එක්ක හොඳට විමසලා බැලුවට පස්සේ සරලව සාමාන්‍ය ජීවිතයේ ගෙවද්දී දකින උදාහරණ උපමා එක්ක ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒ සරලව පටිච්චසමුප්පාදය ගැන යම්කිසි අවබෝධයක් එනකොට පින්වත්නි කෙනෙකුට හිතන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද කියන්නේ මහා ගැඹුරු එකක් කියලා කිව්වට හරි සරල දෙයක් නේ කියලා. මොකද සරලව කියලා දෙනකොට. හැබැයි මේක සරලමත් නෑ. දැන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේට මේ පටිච්චසමුපාදේ පුදුමාකාර විදිහට සරලව තේරිච්ච නිසා උන්වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ පටිච්චසමුපාදේ ගැඹුරුයි කියලා කිව්වට මට නම් ස්වාමීනි හරිය සරලව තේරුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළේ ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. මේ පටිච්චසමුපාදය අවබෝධ නොවෙච්ච නිසාම තමයි මෙච්චර කාලයක් මේ ගැට ගැහිලා ලියා ගන්න බැරුව මේ සසරේ ආවේ. ඒතර පින්වත්නි අපිට මේ සසරේ අප්‍රමාණ ගමනක් ආපු හැම දිනකටම මේක ලියා ගන්න ලැබෙන අවස්ථාවක් කියලා මතක තියාගන්න. මේ පටිච්චසමුප්පාදේ නිර්වුල් වෙන එක අනිවාර්යෙන් මේක නිරවුල් කරගෙන අවබෝධ කරගත යුතුමයි. යමෙක් පටිච්චසමුප්පාදය අවබෝධ කළා නම් එයා සුළුපටු තැනකට ආපු කෙනෙක් නෙමෙයි. මොකද හේතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් වදාළේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදය දැක්කනම් එයා ධර්මයේ දැක්කයි කිව්වා. ආයිකව යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දැකලා නම් එයා දැකලා තියෙන්නේ පටිච්චසමුප්පාදය කිව්වා. එහෙනම් හරිම පැහැදිලි ධර්මයේ නොදකින තාක්කල් පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් එන්නේ නැහැ. පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් එන තාක්කල් ධර්මය දන්නේ නැහැ, දැකලත් නැහැ. කොච්චර කතා කරත් අපි ධර්මයේ දන්නවා, ධර්මයේ දකින්නවා කියක පටිච්චසමුප්පාදය ගැන දැනගන්න තාක්කල් ධර්මය දන්නේ නැහැ. පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් එන තාක්කල් ධර්මය ගැන අවබෝධයක් නැහැ. එහෙනම් මේක අත්‍යවශ්‍යමයි අපිට විසඳ ගන්න. හැබැයි පින්වත්නි මේසා වටිනා අතිශයින්ම ගැඹුරු පටිච්චසමුප්පාදය අපිට උදාහරණ උපමා ඔස්සේ සාකච්ඡා කරද්දී ඒකට ඕනේ රැයක් එළි වෙනකන්වත් කතා කරන්න. ඉතින් අපිට මාධ්‍යයක් තුලදී ලැබෙන මේ පුංචි පැයකට ආසන්න, පැයකුත් නැහැ, විනාඩි 50 ගානක මේ පුංචි කාලය තුල මා උත්සාහ කරනවා මේ පටිසමුප්පාදයේ යම් යම් තැන්වලින් පුංචි පුංචි කොටස් සාකච්ඡා කරන්න. මීට පෙර අපි
නාම රූප සම්බන්ධව, ඊට පස්සේ විඥානය සම්බන්ධව, භවය සම්බන්ධව ඒ වගේ තැන් සාකච්ඡා කළා. ඒ පිළිබඳව බොහෝ දෙනා අවබෝධකින් වටහාගෙන තියෙන බව අපිට ආරංචි වෙනවා. ඉතින් අද මම කියා දෙන්න කල්පනා කරනවා මේ පටිසමුපාදයේ විසඳාගත යුතුම තැනක් ගැන. ඒ තමයි අපි කතා කරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා, සංඛාර නිසා විඥානය හට ගන්නවා කියලා. දැන් මෙතනදී මේ සංඛාර කියලා කියපු දේ ගැනයි අද මා ඔබට තේරුම් කරලා දෙන්නේ. මොනවද මේ සංඛාර කියලා කියන්නේ කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒතර මෙතන මේ සංඛාර කියලා වචනයක් කිව්වා. මේ සංඛාර කියලා කියන්නේ pāli වචනේ. ඒකට අපි සිංහලෙන් කියනවා මොකද්ද? සංස්කාර. පාලියෙන් සංඛාර, සිංහලෙන් සංස්කාර. නැත්නම් මේක දෙකක් කියලා හිතා ගන්න එකයි කියලා දුන්නේ. මේක භාෂාව දෙකක එකම තේරුම තියෙන වචනයක්. ඒතර මේ සංඛාර එහෙම නැත්නම් සංස්කාර කියලා කියන දේ බුද්ධ දේශනා තුල කතා කරන එක එක දේවල් වලට එක එක අදහස් වලින් පේන්න තියෙනවා. ඒක තේරුම් ගන්න මෙහෙම අපි අපේ සිංහල භාෂාවෙන් කැරට් කියලා කියන්නේ මොනවටද? කන එළවලුවකට අපි කියනවා කැරට් කියලා. එතකොට කැරට් කියලා කියන්නේ පින්වත්නි කන දෙයක් විතරමද? අපි රත්තරන් මිම්මකටත් කැරට් කියලා කියනව නේද? කියනවා. හරිද? දැන් මම පුංචි කාලේ හිතන් හිටියා කැරට් 22යි කිව්වම සමහර විට කැරට් අල 22ක බරක් කැරට් කිලෝ 22ක බරක් මොකක් හරි වෙන්නේ නැති ওই කතාව කියලා. නමුත් බලාගෙන ගියාට පස්සේ මෙතන මේ කැරට් කියන්නේ වෙනමම මාත්‍රිකා, ඒක වෙනමම එකක්. ඒක මිම්මක්. හැබැයි අකුරු එකයි, එකම වචනේ, එකම භාෂාවේ. එහෙනම් පේනවා එකම භාෂාවේ එක එක අර්ථ වලින් වචන තියෙනවද නැද්ද? තියෙනවා. මේ pāli භාෂාවේ පින්වත්නි සංඛාර කියන වචනේට එක එක අර්ථ තියෙනවා. ඒ අර්ථවල ගොඩාක් වෙලාවට දැන් පංච උපාදානස්කන්ධයේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සංකාර හම්බ වෙනවා. නේද? ඒ සංකාරවලදී කියන්නේ චේතනාව. ඊට පස්සේ ඒ චේතනාවම තවත් විදිහකින් පෙන්නනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා. පුණ්‍ය චේතනාවලට කිව්ව පුඤ්ඤාභි සංකාර. පාප චේතනාවලට කිව්ව අපුඤ්ඤාභි සංකාර. ඊට පස්සේ භාවනාවේදී ඇති වෙන චේතනාවලට කිව්වා ආනිඤ්ඤ සංකාර. ඒ ඔක්කොම චේතනා. ඊට පස්සේ ඒ චේතනාවම තව පැත්තකින් මෙහෙම කියනවා සිතයි කයයි වචනේ හසුරවන්නේ ඔබ දන්නවා චේතනාව විසින්. චේතිත්වා කම්මං කරෝති කායන වචය මනස. චේතනා පහල කරලා තමයි අපි හිත හසුරවන්නේ. චේතනා පහල කරලා තමයි වචන කතා කරන්නේ. චේතනා පහල කරලා තමයි කය ක්‍රියා කරන්නේ. එහෙනම් ඒ දෙයට පහළ වෙන චේතනා වෙන් කරලා ගත්තම කය හසුරවන්න ගන්න චේතනාවලට කියනවා කාය සංකාර. වචනේ හසුරවන්න චේතනාවලට කියනවා වචී සංකාර. මනස හසුරවන චේතනාවලට කියනවා මනෝ සංකාර. හැබැයි පින්වත්නි ඔය කිසිම සංකාරයක් නෙමෙයි මේ පටිච්චසමුපාදයේදී අවිජ්ජා පත්‍ය සංකාර කියලා කිය වෙනම එකක්. මෙතනදී පටිච්චසමුපාදයේ තුලත් සංකාර විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. දැන් අද අපි මේ තුන ගැනයි සාකච්ඡා කරන්නේ. මොනවද තුනද? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. චුට්ටක්වත් බය වෙන්න එපා. මේ ගැඹුරු වචන වුණාට දේශනා හොඳට අහගෙන ඉන්නකොට ඔබට හොඳට වැටහෙයි. හොඳටම වැටහෙන උපමා උදාහරණ ටිකක් අපි පාවිච්චි කරමු. මොකද මේක අතිශයින්ම ගැඹුරු තැනක්. මේ ගාම්භීර දේ වචන වලට හරවනවා කියන එක සුළුපටු දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට මේක වචන වලට හරවන්න නම් අවබෝධයක් ඒකට ගන්න වෙන්නේ උදාහරණ උපමා. බුද්ධිමත් කෙනෙකුට උදාහරණ උපමා වලිනුත් මා හිතනවා මේක වටහා ගන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට A to Z මුල සිට අග දක්වා නිරවුල්ව අහගෙන ඉන්න ඕනේ. මනසේ තව තවත් දේවල් ඈඳ ගන්න නැතුව. මනස නිරවුල් කරගෙන. අපි පින්වත්නි
අද දවසේදී මේ සාකච්ඡා කරන සංස්කාරවල මම කිව්වා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. දැන් අර චේතනා ගැන කතා කරනකොට එතනක් තිබ්බා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. ඔය දෙක දෙකක් හොඳේ. ඔය දෙක දෙකක් වෙන්නේ අර චිත්ත සංකාර වෙනකොටත් මනෝ සංකාර වෙනකොටත් ඒ වචන දෙකෙන් තේරුම් ගන්න චිත්ත සංකාර කියලා කියන්නේ අද අපි කතා කරන ගොඩ. මනෝ සංකාර කියලා කියන්නේ චිත්ත මනෝ කියන්නේ ඔක්කොම එකයි. හැබැයි එතනදී මනෝ සංකාර කියලා කියනවා නම් එතන කතා කරන්නේ සම්පූර්ණ චේතනා ගැන. කාය සංකාරකේ කය චේතන. වචී සංකාරකේ වචනේ චේතන. මනෝ සංකාරකේ මනස මුල් කරගත්තු චේතන. දැන් මනෝ වෙනුවට චිත්ත આવොත් එහෙම එතනදී කාය සංකාර කියන්නේ කය මුල් කරගත්තු චේතන නෙමෙයි. මනෝ වෙනුවට චිත්ත සංකාර කියලා නම් තියෙන්නේ එතනදී වචී සංකාර කියන්නේ වචනේ මුල් කරගත්තු චේතනත් නෙමෙයි. චිත්ත සංකාර කියලා කියන්නේ තැනදී මේ කාරණා තුනම මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා. කාය සංකාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස මොනවද? ආස්වාස ප්‍රස්වාස. මේ පටිසමුපාදේ සංකාර තේරුම් කරන විදිහ. කාය සංකාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. ඊළඟට වචී සංකාර කියලා කිව්වේ විතක්ක ਵਿਚාර. මොනවද? විතක්ක ਵਿਚාර. චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා. දැන් ওই ටික තමයි අද අපිට නිරවුල් කරගන්න තියෙන්නේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංකාරات, විතක්ක ਵਿਚාර නම් වූ වචී සංකාරات, සංඥා වේදනා නම් වූ චිත්ත සංකාර. මේක ටිකක් වෙනස් වගේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස, විතක්ක ਵਿਚාර ටිකක් අලුත් වචන ටිකක් වගේ පේනවා. නමුත් අර කර්මය කියලා ගත්තට පස්සේ හරි ලේසි. කය මුල් කරගත්තු චේතනා එහෙම නැත්නම් කර්ම කාය සංකාර. වචනේ මුල් කරගත්තු චේතනා එහෙම නැත්නම් කර්ම වචී සංකාර. මනස මුල් කරගත්තු චේතනා එහෙම නැත්නම් කර්ම මනෝ සංකාර. ඉතින් ඒක ලේසි වගේ. ඒ ලේසිය නිසා පින්වත්නි ඇතන් දේශනා තුලදී අපිට අහන්න ලැබිලා තියෙන මේ පටිච්චසමුප්පාදේ නිරවුල් කරනකොට අවිද්‍යාව පත්‍ය සංකාර කියනකොට අර ලේසියට කර්මය ගැන කතා වෙන, චේතනා ගැන කතා වෙන විදිහට මේක නිරවුල් විග්‍රහ කරනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. හැබැයි ඔබ හොඳට මතකයට ගන්න බුද්ධ දේශනාවේ තියෙන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කර්මය ගැන නෙමෙයි. එතන තියෙන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. ඒක ආස්වාස ප්‍රස්වාස විතක් ਵਿਚාර සංඥා වේදනා කියලා ටිකක් හින්දා ටිකක් අර තේරෙන්නේ නැතිකම හින්දා දේශකීය ගොඩක් කලාවට ලේසියට කර්මයේ මෙතෙන්ට ඇඳගත්තට මේක ඊට වඩා අතිශයින්ම වටිනා දෙයක් කතා වෙනවා, අතිශයින්ම ගැඹුරු දෙයක් කතා වෙනවා. අපි බලමු මේක වටහා ගන්න මෙන්න මේ විදිහට. ඔබ දන්නවා පින්වත්නි චිත්‍රපටි කියන්නේ මොනවද කියලා? ඔබ දන්නවා නාට්‍යයක් කියන්නේ මොකද්ද කියලා? නාට්‍යයක් බවට යමක් පත් වෙනකොට අපි මේ කියන්නේ තිරගත වෙන නාට්‍ය. ඒ තිරගත වෙන නාට්‍යයක ඒක රූපවාහිනී තිරේ වේවා, සිනමා තිරයක වේවා, යම්කිසි තිරයක ප්‍රදර්ශනය වෙන නාට්‍යයක්, චිත්‍රපටියක් ඇතුලේ තියෙන්නේ මොනවද? එක එක තැන්වල නළු නිලියන් පිරිසක් යොදාගෙන රූපගත කරපු රූපරාමු ගොඩාක් නේද නාට්‍යයක් කියලා කියන්නේ? අධ්‍යක්ෂකතුමා කැමරාකරුවන් සමග එකතු වෙලා රූපරාමු ගොඩාක් එකතු කරගන්නව නේද නාට්‍යයක් හදද්දී? ඒ එකතු කරගන්න රූපරාමු සියල්ලම නාට්‍යයක් බවට පෙන්වන්න පුළුවන්ද? රූපරාමු ටික පෙන්නලා ඒ රූපරාමු කොච්චර රූපරාමු ගොඩක් එකට එකතු කරත් ඒ ටික නාට්‍යයක් වෙන්නේ නැහැ. රූපරාමු ටික නාට්‍ය නෙමෙයි. ඒ රූපරාමු ටික නාට්‍යයක් බවට පත් කරන්නේ කවුද? එයාට කියනවා සංස්කාරක. අහලා තියෙනව නේද? අපි කියන එඩිටර් කියලා. එතකොට මේ සංස්කාරක විසින් මොකද කරන්නේ? අරගේන රූපරාමු ටික වෙනම එයා සකස් කරලා, කපලා, කොටලා
ඊට පස්සේ ඒකට අවශ්‍ය 3-5 එකතු කරලා නිකන් කපල කොටලා නෙමෙයි ඒකට සංගීතය තවත් අවශ්‍ය පසුබිම් වාදන නොයෙකුත් දේවල් හඬ ඒවා එකතු කරලා එයා ඒ 3-5 කුඩුත් එක්ක වෙනම මේක හදනවා. මේ ව්‍යංජනයක් වගේ ඒවට මේ සංස්කාරක විසින් පිළියෙල කරලා ගන්න කපල කොටලා එළියට දාපු දෙයට අපි කියනවා ඊට පස්සේ මොකක් කියලාද? එයින් පස්සේ ඒක රූප රාමු ටිකක් නෙමෙයි නාට්‍යයක්. එයින් පස්සේ ඒක චිත්‍රපටියක්. මෙන්න මෙතෙන්දි පින්වත්නි අපිට හිතන්න සිද්ධ වෙනවා යම්කිසි චිත්‍රපටයක හෝ නාට්‍යයක සංස්කාරක කෙනෙක් හිටියේ නැත්නම් එතන නාට්‍යයක් තියෙයිද? සංස්කාරක කෙනෙක් නැත්නම් එතන නාට්‍යයකුත් නැත. සංස්කාරක කෙනෙක් නැත්නම් එතන චිත්‍රපටියකුත් නැත. එහෙනම් හරිම පැහැදිලි මේ අධ්‍යක්ෂකවරු නළු නිළියෝ කැමරා කරුවන් කොච්චර හිටියත් සංස්කාරකගෙන් තමයි එළියට බිහි වෙන්නේ නාට්‍යයක් බවට පත් වෙලා. එතකොට මේ සංස්කාරක කියන්නේ එහෙම ගත්තම සකස් කරන්නා නේද? ඒ සංස්කාරක කියන වචනේම අර්ථය ඒකයි. සකස් කරන්න. එයා තමයි අර ඔක්කොම රූප රාමු ටික එකට එකතු කරලා සකස් කරේ. එහෙනම් සකස් කරන්නට කියනවා මොකද්ද නම? සංස්කාරය. යම්කිසි තැනක සකස් කිරීමක් වෙනවා. හරිද? සකස් වෙනවා. හැබැයි සකස් කරන්නේ නැහැ. යම් දෙයක් වෙනවා සකස් වෙනවා. හැබැයි සකස් කරන්නේ නැහැ. දැන් සංස්කාරක කියලා කිව්වේ සකස් කරන්නාටනේ. කෙනෙකුට තමයි සංස්කාරක කියලා කිව්වේ. ඒතකොට එතන කෙනෙක් නැත්තම් අපිට ක කපන්න වෙනවා. සංස්කාරක කියලා කිව්වේ සකස් කරන්න. හැබැයි සකස් වෙනවා සකස් වෙන්න සකස් කරන්න කෙනෙක් නැහැ. කෙනෙක් නැත්තම් ක කපලා ගන්න වෙනවා. ඒතර සංස්කාරක කියද්දි ඒකේ ක කැපුවම මොකද්ද? සංස්කාර. එහෙනම් මේ සංස්කාර කියලා කියන්නේ සිංහලෙන් පාලියෙන් සංඛාර. හරිද? දැන් සිංහල වචනේ සංස්කාර, පාලි වචනේ සංඛාර. දැන් එතකොට ඔබට තේරෙනවා මේ සංස්කාර කියන එකේ තේරුමම මොකක්ද කියන එක සකස් වීමක් සිද්ධ වෙනවා. ඒකට තමයි සංස්කාර කියලා කියන්නේ. හැබැයි කරන්නේ නැහැ. මේ සකස් වීම මොකද්ද? මොකද්ද මේ සංස්කාර කියලා කියන්නේ? දැන් එතකොට අපි හිතමු මල් කියලා චිත්‍රපටියක් තියෙනවා. එහෙම නැත්නම් මල් කියලා නාට්‍යයක් තියෙනවා. මේ මල් නාට්‍යයේ සංස්කාරකට අපි කියනවා මල් සංස්කාරක. මල් සංස්කාරක කියලා කියන්නේ කවුද එතකොට? මල් කියන චිත්‍රපටිය සකස් කරපු කෙනා. එතන කාය සංස්කාර කියනවා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? කයේ සකස් වීම. අපි දැන් මෙතන කෙනෙක් නැති නිසා කය කපනවා කිව්වා. නමුත් මේ කතන්දරය ඔබට ඔළුවට යන්න මම නිකන් කෙනෙක් හැටියට කියන්නම්. එතකොට මතකේ තියාගන්න මේ විදිහට අපි හිතමු කය සකස් කරන්නා එහෙනම් කවුද? කාය සංස්කාර. වචන සකස් කරන්නා කවුද? වචී සංස්කාර. සිත සකස් කරන්නා කවුද? චිත්ත සංස්කාර. සිතේ සංස්කාර. චිත්ත සංකාර කියන එක. එහෙනම් මෙතන තියෙන තනිකර නාට්‍ය තුනක්. මොනවද නාට්‍ය තුන? කයයි, වචනයයි, සිතයි. මේ කයයි, වචනයයි, සිතයි කියන නාට්‍ය තුන එකට සකස් වෙන විදිය ගැනයි එහෙනම් අද දේශනාවේදී අපි කතා කරන්නේ. ඔබ කය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හැබැයි කය ගැන අවබෝධයකට එන්න ලේසි නෑ පින්වත්නි. කොච්චර
මේ කයේ කතන්දරයක් තියනවාද කියලා දැන් මේ නාට්‍ය කතාවෙන් ඔබට තේරෙයි. එහෙනම් ඔන්න අපි ඉස්සෙල්ලා බලමු කයේ නාට්‍ය. මේ කයේ නාට්‍යයේ සංස්කාර එඩිටර් එයාගේ සකස් කිරීම කොහොමද සකස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ එඩිටර්ස්ලා දෙන්නෙක් සංස්කාරකලා දෙන්නෙක් ඉන්නවා. ඒ සංස්කාරලා දෙන්න කවුද? කයේ සංස්කාරලා ආස්වාස ප්‍රස්වාස. ඔය දෙන්න තමයි එකට එකතු වෙලා කය සකස් කරන්නේ. කොහොමද මේ දෙන්නා කය සකස් කරන්නේ? ආස්වාස ප්‍රස්වාස කියන එකේදී අපිට කතා කරන්න ගොඩාක් දේ තියෙනවා. පුළුවන් ප්‍රමාණයකට වැටහෙන විදිහට මෙහෙම විමසලා බලමු. ඔබ දන්නවා මේ මුළු කයෙම මොහොතින් මොහොත ඇතුලේ යම් ක්‍රියාකාරී දේවල් සිද්ධ වෙනවද නැද්ද? මොනවද දන්න දේවල් කියන්න බලන්න. සාමාන්‍යයෙන් ලේ ගමන් කරනවා. හැමතිස්සෙම ශරීරය පුරා ලේ ගමන් කරන බව ඔබ දන්නවා. ඊට පස්සේ මේ ශරීරය හැමතිස්සෙම පින්වත්නි අපි නොදන්නා වුණාට සෛල සකස් වෙනවා. කියන්නේ ඒක විද්‍යාවේ ඕනම කතාවක්. හැබැයි ධර්මයේ පැත්තෙන් ගත්තොත් එහෙම සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කයේ තියෙනවා මොහොතින් මොහොත ධාතුන්ගේ සකස් වීම. ඒ ධාතුන්ගේ සකස් වීම හරිම අපූර්වයි. වටහා ගන්න පුළුවන් උපමාවකින් බුදුරජාණන් වහන්සේ අපිට වදාලා පේන පින්ඩුපමන් රූපං කියලා. මේ කයත් රූපෙටයි තියෙක. ඒක නිකන් පෙන පිඬක් වගේ කිව්වා. මෙතන පෙන පිඬක් වගේ කියලා කියන්නේ හිතියේ යුතුයි මෙහිම පෙන පිඬකට වතුර පහරක් වැටෙන තාක්කල් ඒ වතුර පහර වැටෙන තැන පෙන පිඬ හරි අපූර්වට කුට්ටියක් හැටියට පේනවද නැද්ද? පේනවා. ඈත ඉඳලා බලාගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයාට ගොඩාක් ඈතට අර පෙන පිඬ පේනවා. දැන් පේන්නේ කොහොමද? එකම කුට්ටියක් උදේ ඉඳලා හවස වෙනකම් බලාගෙන හිටියත් එයාට පේනවද නැද්ද? පේනවා. එයා හිතන්නේ මොකක් හරි නිකන් පෙට්ටියක් කුට්ටියක් වගේ දෙයක් තමයි මේ උදේ ඉඳලා හවස වෙනකම්ම තියෙන්නේ කියලා. නිකන් සුදු පාට ගලක් වගේ. නමුත් එයා ඈත තියලා බලද්දි මේ දැක්ක කතන්දරේ ළඟට ගිහිල්ලා බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. බලන්න ළඟට ගියාම එයා බලනවා මේ එකම කුට්ටියක් ඇටියට උදේ ඉඳලා හවස වෙනකම් පෙනිච්ච දේ දැන් බලනකොට සම්පූර්ණ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? මොහොතින් මොහොත අලුත් බුබුලු හට ගන්නවද නැද්ද? හට ගන්න. මොහොතින් මොහොත ඒ බුබුලු බිඳෙනවද නැද්ද? බිඳෙනවා. එතකොට එක විනාඩියකට කලින් තීච්ච පෙන පිඬද විනාඩියකට පස්සේ තියෙන්නේ නැහැ. බුබුලු රාශියක් අතරේ බිඳිලා තවත් බුබුලු රාශියක් අතරේ අලුතෙන් හට ආරම්. බලන්න හිතලා පින්වත්නි එකවර බුබුලු 100ක් බිඳිලා ගියා කියමු. ඒ 100ක් 200ක් එකවර බිඳිලා ගියා කියලා පින පිඬ එක පාරට අඩු වෙලා යනවද? ප්‍රමාණික පාරට අඩු වෙලා යන්නේ නැහැ. ඇයි හේතුව? ඒ 100ක් 200ක් බුබුලු බිඳෙනකොට ඒ අතර තවත් අලුතෙන් බුබුලු හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒතර තවත් අලුතෙන් බුබුලු හටගනිද්දී වෙනසක් තේරෙන්නේ නැහැ. එකපාරට මේක බිඳුනා කියන එක ඒ ප්‍රමාණය හිමම පවත්වගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු ජල පහරේ වේගය අඩු වෙනවා. එතකොට මේ පෙන පිඬේ ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ජල පහර එකපාරට නවතිනවා. නිකන් හිතන්න වේල්ලකින් ආපු ජල පහරක් කියලා වැවෙන් පිට වෙච්ච. ඒතර වේල්ල වහපු ගමන් ජල පහර මොකද වෙන්නේ? නවතිනවා. ජල පහර නැවතුණා කියලා එකපාරටම පෙන පිඬත් ඒත් එක්කම ඩග් ගාලා නැති වෙනවද? පෙන පිඬෙහිම එකපාරට නැතිවීමක් වෙන්නේ නැහැ. හැබැයි ජල පහර එකපාර නැවතුණා. පෙන පිඬ නමුත් ටිකක් කල් තව තියෙනවා. තිබිලා හිමින් විනාශ වෙලා යනවා. ඔක තමයි පෙන පිඬේ කතන්දරේ. දැන් මේ පෙන පිඬේ කතන්දරේ බලන්න කය තුල තියෙනවා ඈත තියා පෙනුනේ එකම පිඬක් වගේ ළඟට ගිහිල්ලා බැලුවාට පස්සේ වෙනම කතන්දරයක්.
මොහොතින් මොහොත අලුත් වෙන පෙන පිට. මේකයි අපි හැම දිනකටම පේන්නේ ඈත තියා. ඒතර මේ ඈත තියා පේන එක පින්වත්නි අපිට තේරෙන්නේ නැහැ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ එකම කය උපන්න දා ඉඳලා තාමත් මේ එකම රූපයක් වගේ පෙනුනට ළඟට ඇවිල්ලා ධර්මයේ ළඟට ඇවිල්ලා බැලුවාට පස්සේ පේනවා මේක හැදිලා තියෙන්නේ ධාතු රාශියකින්. පෙන පිට හැදිලා තියෙන්නේ බුබුලු රාශියකින්. පෙන බුබුලු රාශිය. දැන් මෙතන තියෙන මොනවද? ධාතු රාශිය. දැන් අතන පෙන පිඬේදී පෙන බුබුලු මොහොතින් මොහොත බිඳුනා. මෙතන කයේදී ධාතු මොහොතින් මොහොත බිඳෙනවා. හැබැයි පෙන බුබුලු 100ක් 200ක් එකවර බිඳුනත් පෙන පිඬ එකපාරට අඩු උනේ නෑ. ඇයි? තවත් අලුතෙන් අපින්න. කයෙත් එහෙමයි. ධාතු රාශියක් එකවර බිඳුනට තේරෙන්නේ නෑ අලුතෙන් තවත් ධාතු රාශියක් ඒ අතරේ හට ගන්නවා. එතකොට මේ ධාතු බිඳෙනවා හට ගන්නයි අපිට පේන්නේ නැත්තේ. දැන් මෙහෙම අපි අත දිහා බලාගෙන හිටියොත් අපිට තේරෙන්නේ නැහැ මේකේ බිඳෙන බව. හැබැයි පෙන පිටේ නම් අර පෙන බුබුලු බිඳෙනවා පේනවා. විනිවිද යන ගතියක් ඒකේ තියෙන හින්දා මේක පේන්නේ. ඒ නොපෙනෙන හේතුව පෙන බුබුලු හා සමාන මේ කය සකස් වෙච්ච ධාතු එච්චරටම නොපෙනෙන තරම් චූටි. චූටි කියන එක ඇහැට පේන්නේ නැති තරම් ධාතු පුංචි. ඒක උදාහරණයකින් මෙහෙම හිතතයි. ඔබ හිතන්න ඔබේ මේක ලොම් ගහක මේක ලොම් ගහක් ගත්තම ඒ ලොම් ගහ හට අරගෙන තියෙන්නේ මොනවෙන්ද? ඒ සතර මහා ධාතුන්ගෙන්. එහෙනම් මේ ලොම් ගහ තුල තියෙන සතර මහා ධාතු කොච්චර චූටිද කියන එක. මුළු කයෙම ධාතුන්ගේ ස්වභාවය ඒකයි. ඒක තේරුම් ගත්තා කිය අපි හිතමු ලොම් ගහ අපි කපනවා ඊටාම චූටියට. ඇහැට නොපෙනෙන තරම් පුංචි කුඩක් වෙන විදිහට අපි ලොම් ගහ කපලා ගත්තා කියමු. දැන් මේ කපලා ගත්ත පුංචි ලොම් කුඩ හට අරගෙන තියෙන්නේ මොනවෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. ඒතර පින්වත්නි ඒ ලොම් කුඩ ඇතුලේ සතර මහා ධාතු නම් තියෙන්නේ. එච්චර චූටියට ඒක කපන්න පුළුවන් උනේ ධාතු එච්චරටම පුංචි නිසාද නැද්ද? ධාතු එච්චරටම පුංචි නිසා. තවත් චූටියට කපත හැකි නම් ඒත් බැරිද? පුළුවන්. ඒ තවත් පුංචියට කපන්න පුළුවන් ඉන්නේ ඊටත් වඩා ධාතු පුංචි නිසාද නැද්ද? පුංචි නිසා. එහෙනම් එච්චරට නොපෙනෙන ධාතු රාශියක් මේ කයේ සකස් වෙලා තියෙන මොහොතින් මොහොත. දැන් හිතන්න පෙන පිඬ බුබුලු බිඳෙද්දී අලුතෙන් බුබුලු හටගත්තේ මොන ශක්තිය නිසාද? දිය පහරේ ශක්තිය නිසා. දිය පහර තියෙන තාක්කල් පෙන පිඬෙත් අලුතෙන් ආයෙත් බුබුලු හට ගන්නවද නැද්ද? බුබුලු හට ගන්නවා. බුබුලු වල ස්වභාවය තමයි හටගත්තද බිඳෙන්න බලාගෙන තමයි හටගන්නේ. මොකද ඕගොල්ලෝ කිසිම කෙනෙකුට පින්වත්නි කවදාකවත් පෙන පිඬක තියෙන ඔය පෙන බුබුලු ටිකක් ගෙදර ගෙනහිල්ලා තියාගත්ත හැකිද? අපි හිතමු ඕගොල්ලෝ පාරේ යන ගමන් කොහේ හරි තැනක දකින මලක් කඩාගෙන ගෙනහිල්ලා ගෙදර තියාගන්න පුළුවන් බව ඇත්තයි. හැබැයි පෙන පිඬක් පෙන බුබුලු ටිකක් අනේ මේ පෙන පිඬ හරි ලස්සනයි මේ පෙන බුබුලු ටික හරිම ලස්සනයි මේක ගෙනහිල්ලා අල්මාරිය උඩ තියාගන්න ඕනේ කැබිනට් එකේ තියලා තියන්න ඕනේ මේසෙ උඩ ලස්සනට තියලා තියන්න කියලා කවදාකවත් ඔක කරත හැකිද? කරන්න බෑ. ඒ කියන්නේ හටගත්තෙම බිඳෙන්න බලාගෙන බිඳෙන ස්වභාවයක් පෙන පිඬේ එහෙනම් හැම මොහොතෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පෙන පිඬ වගේ තමයි රූපේ පෙන පිඬ උපමන රූපම්. ඒතර ඒ රූපේ ගැන කිව්වා රුප්පතිතිකෝ බික්කවේ රූපන්ති උච්චති කිව්වා. රූපේ කියන්නේ බිඳෙන නිසායි කිව්වා. දැන් මේක රූපේ බිඳෙනවා කියලා කියද්දී රූප කියන වචනේ තේරුමම බිඳෙනවා කියන එක. එතකොට අපි හිතනවා එහෙනම් මේ වීදුරු පිඟම් බඩු ඔක්කොම මේවා කැඩලා බිඳිලා යනවා ඒකයි මේ බිඳෙනවා කියන්නේ කියලා. නෑ මෙතනදි බුදුරජාණන් වහන්සේ බිඳෙනවා කියලා කිව්වේ මේ වීදුරු පිඟම් කෝප බිඳෙන එකට නෙමෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ රූපේ හටගත්තු ධාතු මොහොතින් මොහොත බිඳෙනවා. ඒ ධාතු බිඳෙන නිසායි මේකට රූපේ කියලා කියන්නේ. සියලුම රූපයන්ගේ ස්වභාවය තියෙනවා. ඒතර මේ කය හටගත්තු සතර මහා ධාතු ගැන ගත්තම පෙන පිඬට තියෙන අර ජලපහර වගේ මේ කයටත් දියපහරක් එනවා. හරිද? ජලපහරක් එනවා. ඒ ජලපහරෙන් තමයි මේ කයේ ධාතු මොහොතින් මොහොත අලුතෙන් නිෂ්පාදනය වෙන්නේ. ඔබ හිතන්න බලන්න පෙන පිඬට තියෙන නිෂ්පාදන ශක්තිය දෙන්නේ ජලපහරෙන්
මේ කයට නිෂ්පාදන ශක්තිය දෙන්නේ ධාතු අලුතෙන් හටගන්න උපකාර වෙන පහර මොකද්ද? දැරක ජල පහරනේ. මේකෙත් පහරක් තියෙනවා. ඒ පහර තමයි ආහාර පහර. ආහාර පහරක් වෙනවා මේකට. උදේට දාන ආහාර පහරක්. දවල්ට දාන ආහාර පහරක්. රැට දාන ආහාර පහරක්. ඒ පහරෙන් තමයි මේක ඇදගෙන යන්නේ. එතකොට ඒ සතර මහා ධාතු ආයත නිෂ්පාදනය වෙනවා අර ආහාරයන්ගේ ශක්තිය නිසා. දැන් බලන්න දිය පහර අඩු වෙනකොට පෙන පිට මොකද වෙන්නේ? අඩු වුණා. මේකෙත් ආහාර පහර අඩු වෙනකොට කය මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් බලන්න බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙදී අවුරුදු 6ක් උන්වහන්සේ ආහාර පහර අඩු කළා. ඒ ආහාර පහර අඩු වෙනකොට රූපේ කයේ ස්වභාවය මොකද උනේ? අඩු වෙවි ගියා. පින්වත්නි මෙතනත් ආන් ඒ වගේමයි මේ ආහාර නිසා එහෙනම් මුළු කයේම ධාතු මොහොතින් මොහොත සකස් වෙනවා. ඒතර ඔබ හිතන්න අපිට පුළුවන් ද ආහාර ටික මේ අස්සක් මුල්ලක් නෑර මේ නියපොත්තක් ගානේ ලොම් ගහක් ගානේ නිෂ්පාදන කර්තව්‍යයට ආහාර ටික බෙදා හරින්න බෑ. එතකොට ඒ ආහාරවල ශක්තිය මේ නියපොත්තක් ගානේ කෙස් ගහක් ගානේ බෙදා හරින්න අපිට පුළුවන්ද? මේකේ කාටවත් පුළුවන්ද? අපේ අම්මට පුළුවන්ද? බෑ. කවුද එතකොට මේක කරන්නේ? ඒ ආහාරයන්ගේ ශක්තිය මුළු කය පුරාම බෙදා හරවලා ආයෙ ධාතු අලුතෙන් හටගන්න උපකාර වෙන විදිහට කවුද මේක බෙදා හරින්නේ? අන්න ඒක කරන්නේ ආස්වාස ප්‍රස්වාසයන්ගේ වාත ශක්තියෙන්. අපි නොදන්නවනාට මේ ලේ ටික මොහොතින් මොහොත මේ කයේ පුරාම ගමන් කරන්නේ කාගේ බලෙන්ද? කවුද මේක ප්‍රෙෂර් කරන්නේ? සුළඟයි. මේක ඇතුලේ ලේ ටික ගමන් කරවන්නේ හැම තැනම. ඒතර මේ මොහොතින් මොහොත ධාතු සකස් වෙන එකට කවුද ඒ සකස් කිරීම බාරගෙන කටයුතු කරන්නේ? ආස්වාස ප්‍රාස්වාසයේ බලෙන්. ඒ විතරක් නෙමෙයි. දැන් ඔය මේ කයේ අභ්‍යන්තර ක්‍රියාවලිය, බාහිර ක්‍රියාවලිය ගත්තම ඒක සකස් කරන්නේ කවුද? මම මෙතන මේ දේශනය කරනකොට ඒ කියන කරුණක් වාගේ මේ අත හෙල්ලෙනවා. නේද? සමහරවිට ඔළුව හෙල්ලෙනවා. සමහරවිට ඔබත් මේක අහගෙන ඉන්න ගමන් හා කියලා ඔව් කියලා ඔළුව හෙල්ලනවා. එතකොට ඔළුව හොල්ලා හා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා අහන ගමන් සමහරවිට මම ප්‍රශ්නයක් අහද්දී ඔබ කටින් උත්තර දෙන්න. මමත් මෙතන කය සකස් කර මේ කටින් කතා කර කය සකස් කරනවා මෙතනත් බාහිරින් කට හොල්ලා. ඉතින් මේ කය ඔක්කොම හොල්ලා මේ කරද්දී අභිතනේ මම තමයි මේ හොල්ලන්නේ. මං තමයි මේ අත හසුරවන්නේ. මං තමයි මේ කට අරින්නේ කට වහන්නේ. නමුත් ඔය හෙල්ලිලි ටික මේ අත මෙහිම දික් කරන එක, ගන්න එක, ඇඟිලි නවන එක මේ හැම දෙයක්ම කරන්නේ අර ඉදිටමයි. සංස්කාරක. කවුද? ආස්වාස ප්‍රස්වාස. කාය සංස්කාරනේ. කාය සංස්කාරකේ ආස්වාස ප්‍රස්වාස. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස කියන සකස් කරන්න නිසා තමයි මේ කයේ හැම ඉරියව්වක්ම සකස් වෙන්නේ. ඇවිදිනකොට, නිදා ගන්නකොට, වාඩි වෙනකොට, අත යමක් හොල්ලනකොට, ගන්නකොට, ගෙනියනකොට හැම තැනම මේ අතපය හැසිරෙන්නේ පින්වත්නි ආස්වාස ප්‍රස්වාස නිසා. ඕක අපිට සරලව තේරෙනවා. ආස්වාස ප්‍රස්වාස නැවතිච්ච ගමන් මොකද වෙන්නේ? මේකේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතිනවා. ඒතර දැන් සුලං ශක්තිය ඔක්කොම ඉවරයි. ඉවර වෙච්ච ගමන් මේවා ඉතින් හෙල්ලිලි බොරු. කිලෝ දෙකේ සක්ක මිටියක්වත් ඕනේ. මේක ගහලා කඩලා කෙලින් කරලා ගන්න. නවාගෙන හිටියෝ මේ මල් ශාලාවේ අය දන්නවා මේවා මිටියක් තියාගෙන ඉන්නේ වෙනම. ඒ මල් ශාලාවේ මිටිය නිසා තමයි ওই පෙට්ටිය මෙහෙම අත් දෙක ගාහන්ට කෙලින් කරගෙන තියාගෙන ඉන්නේ. මොකද ගල් වෙලා. එහෙනම් මේවා ටික ගල්ුනේ ඇයි? සකස් කරන්න ගිහිල්ලා. ආස්වාස ප්‍රාස්වාස නම් කාය සංස්කාර නැහැ. ඒතර පැහැදිලි මේ කයේ සියලුම කොටස් ටිකත්
ඒ වගේම මේක ඇතුලේ සිද්ධ වෙන මේ ලේ ගමන් කිරීම ආදී සියල්ල වගේම බාහිර සකස් කිරීම ටිකත් ඔක්කොම කරන්නේ කවුද? මේ ආස්වාස ප්‍රාස්වාස කියන සංස්කාරක විසින්. එතකොට පින්වත්නි මේ සංස්කාරකගේ මෙච්චර වැඩ ටිකක් අපි දැන් ඔබ හිතන්න බැලුමකට හුලම් දෙන්න අන්තිමට හුලම් වැඩි වුණාට පස්සේ බැලුම මොකද වෙන්නේ? පුපුරලා යනවා. වැකුම් කරනවා කිය හුලම් ඇදලා ගත්තොත් දෙක දිගටම මොකද වෙන්නේ? හුලම් දීම විතරක් කරොත් ඒත් පුපුරනවා. හුලම් ඇදලා ගැනීම විතරක් කරොත් එතකොට මොකද වෙන්නේ? ඇකිලිලා යනවා. මේකේ ප්‍රමාණි පවත්ව ගන්න බෑ. එහෙනම් ආශ්වාස විතරක් තිබිලත් බෑ මේකේ. ප්‍රශ්වාස විතරක් තිබිලත් බෑ. මේ ක්‍රියාකාරීත්වය දිගටම පවත්ව ගන්න ඕන නිසා තමයි ආශ්වාසය ප්‍රශ්වාසය කියන දෙන්නම එකට එකතු වෙලා මේ වැඩපිළිවෙල දිගට පවත්වගෙන යන්නේ. මේක සකස් කරන්නේ. මේ කය සකස් කරද්දී මේ ඉරියව් පවත්වද්දී ඒ හැම තැනකටම මේ සකස් කරන්න මේ ආශ්වාස ප්‍රශ්වාස මුල් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් මම කියන්නම්. ඔබ මෙහෙම හිතන්න පින්වත්නි, අපි ගමු දැන් නිකන් මෙතන මේ වටේ රවුම් කවයක් තියනවා නේද? මීටර 100ක් දුවන ක්‍රීඩකයෙකුට පිට්ටමියක් තියෙන ඒ වට රවුම කියලා හිතන්න මේ තියෙන්නේ. එතකොට මීටර 100ක් දුවන ක්‍රීඩකයාගේ මේ වට රවුම දිගේම දුවනවා. එතකොට මීටර 100ක් කියද්දී එයා අතිශයින්ම වේගෙන් නේද මේක දුවන්නේ? එයාගේ උඩරිම වේගෙන් මැරතන් වගේ නෙමෙයි එයා ඒක දුවන්නේ. මෙයා යම් තැනක පටන් ගන්නවා. ඒ පටන් ගන්න තැනින් ආයෙ අවසන් කරනව නේද? ඔබ හිතන්න මම මේ ඇඟිල්ල තියන් ඉන්න තැනින් තමයි පටන් ගන්නෙ, එතනින්ම තමයි එයා අවසන් කරන්නේ. මේ ලෝකයේ කිසිම జగතෙකුට කොච්චර වේගවත්, කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් කියලා කිව්වත් ඒ කෙනාට පුළුවන්ද මේ පටන් ගත්ත තැනින් යම් කිසි විදියකින් පටන්ගෙන අතිශයින් උපරිම වේගකින් දුවලා ඒ ආපු වේගය පාලනයක් කරන්නේ නැතුව ඒ වේගෙන්ම ඒ විදිහටම ඇවිල්ලා හරියටම අර පටන් ගත්ත තැන නවතින්න පුළුවන්ද? ටොක් ගාලා කියන්නේ එතන හරියටම ගල්වලා වගේ නවතින්න කිසිම జగතෙකුට පුළුවන්ද? බෑ. එයා ඒ වේගය පාලනය කිරීමක් නොකර ඒ වේගෙන්ම ආවොත් එයාට කවදාවත් එතන නවත්තන්න බෑ. එයාගේ ශක්තිය ගොඩාක් ඇඟේ ක්‍රියාත්මක වෙච්ච නිසා මොකද වෙන්නේ? එයා අර નિયમિતව අවසන් කළ යුතු සීමාව පැනලා තව ටිකක් දුරට දුවගෙන යනවද නැද්ද? දුවගෙන යනවා. මෙන්න මේක උපමා කරලා බලන්න. මේ කයේ සකස් කරන්නා එතකොට ආශ්වාස ප්‍රශ්වාසනේ. එතකොට එයාගේ සකස් කිරීම හරියට ඔය මීටර 100 දිවිල්ලක් වගේ නම් අපි හිතමු එයා සකස් කරනවා නැටුමකට. කෙනෙක් නටනකොට එයාගේ කය දැන් නැටුමට අවශ්‍ය විදිහට සකස් වෙන්න ඕන. දැන් කාය සංස්කාර කය සකස් කරනවා, ඒ සකස් කරන විදිහට නැටුම සිද්ධ වෙනවා. දැන් නැටුම නටද්දි මේ කයේ ඉරියව් කොම හැසිරෙන විදිහ බලද්දී ආස්වාස ප්‍රාස්වාසයට ටිකක් වේගෙන් වැඩේ කරන්න වෙනවද නැද්ද? වේගෙන් කරන්න වෙනවා. ඒ ඉතින් නටාගෙන යනවානේ. දැන් නටන වේගෙට ආස්වාස ප්‍රාස්වාසයට ඒක වැඩ කරන පැය නෙමෙයි, තව ඕටීප් දාලා වැඩ කරන්න සිද්ධ වෙන තරමට එයාට ටිකක් වේගවත් වෙන්න වෙන වැඩේ. එයි අච්චරට කය වේගවත්ව හසුරවද්දි. දැන් ආශ්වාස ප්‍රාශ්වාසත් මොකද කරන්නේ? ලහි ටට්ටක් ගාලා එයාගේ වැඩේ කරනවා. එයාගේ වැඩේ කරද්දි මිහින් කය සකස් වෙනවා. අර ඉරියව්වට මේ ඉරියව්වට නටලා අන්තිමට නැටිල්ල නැවැත්තුවා කියමු. නැටිල්ල නැවැත්තුවත් නටන්න ඕන විදිහට කය සකස් කරපු ආශ්වාස ප්‍රාශ්වාසකේ කාර්යය එකපාරට නවතිනවද? නෑ. එයා ගල දැන් ඒ කියන්නේ නහයෙන් හුස්ම ගන්න මදි දැන්. එච්චරටම කාර්යබහුල වෙලා මෙයාගේ ක්‍රියාකාරීත්වයේ නහය මදිහින්ද දැන් ගිහිල්ලා කොහෙටද? කටට. දැන් කටෙන් ආශ්වාස ප්‍රාශ්වාස ටික ගන්නවා. ඒ මොකද නටල ඉවරුණා තාමත් අර විදිහට හුස්ම ගත්තේ මේ සීමාවේ අවසානයේ පැන්න තව ටිකක් දුරට යන්න සිද්ධ වෙනවා වගේ. දුවන ගමනත් එහෙම තමයි. දුවන ගමනේදී යා දුවලා නැවතුණා. හැබැයි නැවතුණාට තව ටිකක් වෙලා යනකම් ගාලා හොඳට හුස්ම ගැනීමල සිද්ධ වෙනවද නැද්ද? ඒ මොකද දුවන කොටත් කාය සංස්කාර සිද්ධ වුණා නේද?
කය සකස් වුණා. අධික වෙහස වීමකින් ආස්වාස ප්‍රාස්වාසයට කය සකස් කරනුණා ලොකු ඉරියව්වක්. ඒතර ඒ ඉරියව්වේ සකස් වීම අවසන් වෙන්නේ ටිකක් වෙලා යනකම් ගිහිල්ලා. කන්දක් නැගිද්දිත් බලන්න. කන්ද නැගලා ඉවර වුණත් කන්ද නැගීම සඳහා කය ටිකක් බොහෝ සකස් කරන්න සිද්ධ වුණා. ඒ කය දෙහිසලා සකස් කරපු සකස් කිරිල්ලට කය නැගලා ඉවරුණත් කන්ද නැගලා ඉවරුණත් තව ටිකක් වෙලා හුස්ම ගන්නවා. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැද්ද මේ ආස්වාස ප්‍රාස්වාස විසින් කයේ අභ්‍යන්තරයේ චූටි කොටසක් පවා සකස් කරනවා වගේම පෙන පිලක් සකස් වෙනවා වගේ මොහොතින් මොහොත සකස් කරනවා වගේම බාහිර ඉරියව් ටික පවා සකස් කරන්නේ කවුද? ආස්වාස ප්‍රාස්වාස කියන කාය සංස්කාර. එයා තමයි මේ කය නම් චිත්‍රපටයේ සංස්කාරක. ආස්වාස ප්‍රාස්වාස ඒ දෙන්න. එතකොට ඒ දෙන්න නැත්තම් කය සකස් වීම නැහැ. කය සකස් වීමක් තියෙන්නේ ඒ දෙන්න සකස් වෙන ඒ දෙන්න ඉන්න තාක්කල්. ඒකයි අපි බලනවා කෙනෙක් මැරිලාද කියලා හොයලා බලන්න. මේ හුස්ම වැටෙනවද කියලා බලනවා නේද? කෙනෙක් මැරිලාද කියලා බලද්දී හුස්ම වැටෙනවද කියලා බලනවා. ඒ මොකද හුස්ම වැටෙනවද කියලා බලන්නේ? ආස්වාස ප්‍රස්වාස තියෙනවා නම් තමයි කය සකස් වෙන්නේ කියලා දන්නා ලෝකයා. ඊළඟට බලන්න වචී සංස්කාර ගත්තම වචී සංස්කාර විතක්ක ਵਿਚාර කිව්වා. විතක්ක ਵਿਚාර කියන්නේ මොනවද? හිතනවා ඒක විතක්ක කිව්වා. ආයයිත් හිතන එකට කියනවා විචාර. එතකොට අපි හැම වචනයක්ම කතා කරද්දී අපි කියන නිකන් මම කටට ආවට මං කිව්වයි කියනවා. නිකන් කටට එන්නේ නැහැ. මේ හැම එකම හිතලා ආයයිත් හිතලා තමයි හැම වචනයක්ම එළියට දාන්නේ. ඒ හැම වචනයක් පසුපසම හිතීමත් ආයයි හිතීමත් කියන විතක්ක ਵਿਚාර නම් වූ සංස්කාරක ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ සංස්කාරක ඉන්න බව ඔබට තේරෙයි ඔබ ටිකක් කල හොඳට නිශ්ශබ්දව හිටියොත්. වචන කතා දැන් හුස්ම අරගෙන චූටි කාලේ ඉඳලා මේක දැන් නිකන් ඉබේ යනවා වගේ නෙවෙන්නේ. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාරත් හිතලා ආයයි හිතලා කියලා මේ වචන කියවලා දැන් ඉබේ වෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ඉබේ නෙමේ හැම වචනයක් පසුපසම හිතලා ආයයි හිතලා සකස් කිරීමක් තියනවද නැද්ද? තියෙනවා. ඒ වචී සංස්කාර. ඒකත් බලනවා මේ කය පවතින නම් ඒකත් ඕනේ. ඒක අපි බලනවා කෙනෙක් මැරිලාද කියලා බලන්න. අනේ අම්මේ කතා කරන්නකෝ කිය අපි කෙනෙක් මැරිලාද කියලා බලන්න එයාගේ වචන පිට කරව ගන්න බලනවා. ඒ මොකද වචී සංස්කාර ඉන්නවද බලන්න. දැන් අතනදී හුස්ම වටනවද කියලා බැලුවා කාය සංස්කාර ඉන්නවද කියලා බැලුවා. අනේ කතා කරන්නකෝ මොකද කරන්නේ? වචී සංස්කාර ඉන්නවද කියලා බලනවා. එහෙනම් මේවෙන් තමයි මේක පවතින්නේ කියලා දන්නවා. ඊළඟට චිත්ත සංකාර කියන එක පින්වත්නි ඇත්තටම දේශනයක් තරම් ඒ කියන්නේ පැයක දේශනයකටවත් ගන්න බැරි තරම් ලොකු ගැඹුරු කරුණක් චිත්ත සංස්කාර තුළ තියෙන්නේ. දැන් සංඥා වේදනා. සංඥා කිය හඳුනා ගන්නවා වේදනා කියේ විඳිනවා. මේ හඳුනා ගැනීමත් විඳීමත් නිසා තමයි සිත සකස් වෙන්නේ. එන්නේ සිතක් මොහොතින් මොහොත සකස් වෙනවා. සිත කියන චිත්‍රපටයේ සංස්කාර කළ දෙන්නේ ඉන්නවා. ඒක නිකන් මෙහෙම හිතමු. අපි හිතමු ඔබ යාළුවෙක්ගේ ගෙදරට යනවා. ඒ ගෙදරට යනකොට ඔබ හොඳට සුවසේ පාරේ ගියා. පයින් යන පොඩි පාරක් තියෙන පාරේ ගියා. දෙවෙනි දවසෙත් ගියා. ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි දවසේ බල්ලෙක් බුරාගෙන එනවා. පැනගෙන එනවා. දැන් හතරවෙනි දවසෙන් පස්සේ ඔබ එතනින් යනකොට අර බල්ලා බුරපු ගේ හරියෙන් යද්දි ටක් ගාලා අවධානයක් එන්නේ නැද්ද? හිතක් එන්නේ නැද්ද? අලුතෙන් සකස් වෙන්නේ නැද්ද? අදත් බල්ලා එයිද? අදත් ගලක් ගන්න වෙයිද? කුඩේ ලෑස්ති කරගන්න. ඒ ඔක්කොම හිත සකස් වෙන්නේ කලින් පළවෙනි දවසේ තිබ්බද එවැනි හිතක්? නැහැ. දෙවෙනි දවසේ වෙන හිතක් තිබ්බද? නැහැ. එයි මේ තුන්වෙනි දවසේ ඒ වගේ හිත සකස් වෙන්නේ? තුන්වෙනි දවසේ සංඥාවක් ආවා. බල්ලෙක් ඉන්නවා කියන හඳුන ගැනීම. ඒ බල්ලා මුල් කරගත් දුක් වේදනාවක් ආවා. ඒ හඳුන ගැනීමත් අර වේදනාවක් කියන සංඥා වේදනා දෙක නිසා තමයි හතරවෙනි දවසෙන් පස්සේ අර පාරේ යන හැම වාරයක්ම නැති හිතක් අලුතෙන් සකස් වෙන්නේ. එහෙනම් මේ හැම තැනම හිත සකස් වෙන්නේ මේ විදිහටයි. ඒ හැම තැනම හිත සකස් වීමේදී සංඥාවකුත් තියෙනවා වේදනාවකුත් තියෙනවා. ඒ දෙන්න නිසා තමයි හැම මොහොතකම අලුතෙන් මේ සිතක් සකස් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒතර පින්වත්නි ඒ එතන සංස්කාර කළ දෙන්න. එහෙනම් මේ සංස්කාර කළා. දැන් එතනත් බලන්න අපි සංඥා හඳුනා ගැනීමත් වේදනා කියන විඳීමත් තියනවාද කියලා බලන්න තමයි තට්ටු කරලා බලමු.
කෙනෙක් මැරිලාද කියලා බලන්න. නේ? තට්ටු කරලා බලනවා සමහරවිට එක එක විදිහට මේ අත හසුරවලා එයාගේ ඇස්තරල විවිධ වේදනාවක් සංඥාවක් දෙන්න බලනවා හඳුනා ගනීද කියලා. හඳුනා ගැනීමක් තියනවාද විඳින ස්වභාවයක් තියනවාද කියලා බලනවා. තට්ටු කරන්නේත් ඒකයි. ඒතර ඒ හැමතැනම චිත්ත සංස්කාර හට ගන්නවද කියලා බලනවා කෙනෙක් මැරිලාද කියලා බලා ගන්න. ඒක බලන්න පින්වත්නි මේ කය නම් වූ නාට්‍යයේ වචන නම් වූ නාට්‍යයේ හිත නම් වූ නාට්‍යයේ සංස්කාර කළ ටික තමයි මේ සංඛාර කියලා පාලියෙන් අපි කතා කරලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංස්කාර කළා එක දිගට මේ කයේ ක්‍රියාකාරීත්වය මේ හැම එකම ක්‍රියාකාරීත්වය ආයි නැවැත්මක් නැතුව දිගටම යනවද නැද්ද? දිගටම යනවා. මේ නැවැත්ම නැති ගමන ආයි ඔය කිසිම කෙනෙකුට නවත්තන්න බෑ පින්වත්නි. ඒ කියන්නේ මේක නිකන් මේ වගේ. අපි උතම අපේ ෆෑන් එක වැඩ කරේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නේ. අපි උතම වැඩ කරන්නේ නෙමෙයි. එක දිගටම වැඩ කරනවා නවතින්නේ. කොච්චර ස්විච් ඔෆ් කරා ෆෑන් එක නවතින්නේ. දැන් මොකද වෙන්නේ? වදයක්ද නැද්ද? වදයක්. මේ කොච්චර ස්විච් එක ඔෆ් කරත් නවතින්නේ නැතුව දුවන ෆෑන් එක නවත්ත ගන්න දැන් අපිට මොකද ඔෆ් කරන්න වෙන්නේ? ඈ? මේන් එකෙන් ඔෆ් කරන්න වෙනවා මේක නවත්තන්න. ඒ කියන්නේ සීලින් ෆෑන් එක කියලා හිතන්නේ. මේකේ ස්විච් ඔෆ් කරාට බෑ වැඩ කරන එක දිගටම. මේන් එක ඔෆ් කරොත් ඔක්කොම නැවතිලා යනවද නැද්ද? නැවතිලා යනවා. මේ කයේ සකස් වීමත් වචනේ සකස් වීමත් හිතේ සකස් වීම මේ ක්‍රියාකාරීත්වයේ ආස්වාස ප්‍රාස්වාස විතක් විචාර සංඥා වේදනා කියන මේ ක්‍රියාකාරීත්වය හරියට නවතින්නේ නැති ෆෑන් එකක් වගේ ක්‍රියාත්මක වෙනවා නම් මේක නවත්තන්න තියෙන්නේ මොකක් ඕෆ් කරලාද? මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕනේ. මොකද්ද මේකේ මේන් ස්විච් එක? අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාර. මේ අවිද්‍යාව නම් මේන් ස්විච් එක නිසා තමයි මේක දුවන්නේ. එහෙනම් මේ දිවිල්ල නවත්තන්න මේන් ස්විච් එක ඕෆ් කරන්න නම් අවිද්‍යාව බිඳින්න ඕනද නැද්ද? බිඳින්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනා යම්කිසි මට්ටමකට අවිද්‍යාව බිඳිනවා. එතකොට එයාට සතර පාය කිසිම තැනක කාය සංස්කාර හටගන්නේ නැහැ, වචී සංස්කාර හටගන්නේ නැහැ, චිත්ත සංස්කාර හටගන්නේ නැහැ. සකදාගාමී වෙච්ච කෙනාට අනාගාමී වෙච්ච කෙනාට යම් මට්ටමකට මේ මේන් ස්විච් එක ඔෆ් කරන අවිද්‍යාව බිඳිනවා. ඒ බිඳිනකොට ඒ අය දැන් සකදාගාමී වෙච්ච කෙනා ආයි කාම ලෝකේ ආත්ම තුනක් හැර නැවත කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර හටගන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනා සම්පූර්ණයෙන් සතරපා කාම ලෝක, ඒ කියන්නේ මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක ඔක්කොගෙම මේන් එක ඔෆ් කරගෙන ආයි එහෙ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර හටගන්නේ නැහැ. රහතන් වහන්සේ මුළු මනින්ම අවිද්‍යාව බිඳලා මේන් එක සම්පූර්ණයෙන්ම ඔෆ් කරලා නිසා ආයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාරයන්ගේ මේ දීර්ඝ ක්‍රියාවලිය තවදුරටත් දිගට යන්නේ නැහැ. එහෙනම් මේ ක්‍රියාවලිය නවත්තන්න නම් පින්වත්නි අපිට කරන්න පුළුවන් එකම දේ මේ අවිද්‍යාව බින්දින එකද නැද්ද? බින්දින එකයි. ඒ නිසා තමයි මේ චතුරාර්ය සත්‍ය ගැන අපිට අවබෝධයක් ඇති කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධය එන්න මේ ක්‍රියාවලිය දිගට පවතින එක බින්දිලා යනවා. මේ නැවැත්ම ඔබට දැන් තේරෙනවා මේ කය ඔබට කොච්චර වුණත් සකස් කරන්න බෑ. මේ ආස්වාස ප්‍රාස්වාස සිද්ධ වෙන්නේ නැත්තම් අඩුතරමේ බට ගහලා හරි රෝහලේ බට ගහලා බලෙන් හරි ආස්වාස ප්‍රාස්වාස දෙනවා. ඇයි හේතුව මේ ක්‍රියාවලිය පවත්ව ගන්න ඇති එඩිටර් කවුද කියලා වෛද්‍යවරු දන්නවා. ඒතර වෛද්‍යවරු ආස්වාස ප්‍රාස්වාස මේකේ එඩිටර් කියලා දන්න නිසා තමයි එහෙම දෙන්නේ. එහෙම බැරි නම් අපි કૃත්‍රිම ශ්වසන කියලා තව කෙනෙකුගේ මුවෙන් හරි වෙනත් උපකරණයක් පාවිච්චි කරලා හරි මේ එඩිටර් කොහොම හරි දෙනවා. ඇයි මේකේ ඔක්කොම ධාතු සකස් කරලා කය සකස් කරන්නේ ඒ සංස්කාරක නිසා. එනිසා මේ සංස්කාරකලගේ කැපුවට පස්සේ සංස්කාරලා මේ සංස්කාර සියලු දෙනාගෙන් අත්මි දෙන්න නම් මේ පැවැත්ම නවත්තන්න නම් ඔබ සියලු දෙනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහාම අවබෝධ කරගන්න වාග්ය ලැබෙන්න ඕනේ. ඔබට ඒ උතුම් වාග්ය මේ බුදු සසුනේදීම උදා කරගන්න වාග්ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පියතිලක පරණමාන පින්වත් මහත්මයා ඒ වගේම පුස්පි ජනනි පරණමාන පින්වත් මෙනවිය තමයි මේ දායකත්ව දරන්නේ. ඥාති හිතයිසි සියලු දෙනාම එකට එකතු කරගෙන ඒ මීට වසරකට පෙර මිය පරලෝක ගිය
පී ජයවර්ණ මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාත් දියණියත් ඥාතීනුත් එකතු වෙලා මේ දායකත්වය දරනවා. ඒ ජයවර්ණ පින්වත් මෑණියන් කොළඹ 10 ආනන්ද බාලිකා විද්‍යාලයේ පින්වත් විශ්‍රාමලත් ගුරු මෑණියන් කෙනෙක් හැටියට වාසය කරලා මිට වසරකට පෙර මිය පරලෝකීය එතුමියටත් දෙපාර්ශ්වයේම මිය පරලෝකීය දෙමාපිය සහෝදර සහෝදරාදී පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම මේ පින් අනුමෝදන්ව පරලෝ සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. සුජීවත්ව සිටින පියාණන් වන පියතිලක පර්ණමාන මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සහභාගී වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් කොළඹ 10 ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු විශ්‍රාමගිය හා දැනට සේවයේ නියුතු සියලුම ආචාර්ය මණ්ඩලයටත් සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. බෞද්ධ නාලිකාවේ අධිපති ඒ පරම පූජනීය දරණාගම කුසලධම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් සිත ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. අපි මේ සියලු සත්කර්මණු ඒ අයුරින්ම සඵල වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා. සසරගත මියගේ ඥාතියෝ මේ පින් අනුමෝදන්ව පරලොව සැනසෙත්වා. ඔබ හැම දිනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම අවබෝධයේ පිණිසම සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ආකාසත්තා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වෙනද වගේම අදත් ඊටාම වටිනා ධර්ම දේශනාවකින් අපව පෝෂණය කරන්නට යෙදුණා. ඉතින් මේ වටිනා ධර්ම දේශනාව අප විශ්වාස කරනවා ඔබ අප කවුරුත් හොඳින් ශ්‍රවණය කරගන්නට ඇති. එසේනම් හොඳින් ශ්‍රවණය කරගත් මේ වටිනා ධර්ම දේශනාව අපේ හිතේ ධාරණය කරගෙන අපි නුවණින් විචාර බුද්ධිය යුක්තව මේ ධර්ම කාරණා නුවණින් විමසමින් අපගේ බෞද්ධයන් හැටියට අපි බලාපොරොත්තු වෙන සංසාර විමුක්තිය ලබා ගැනීමටම අපි අදිෂ්ඨාන කරගනිමු. එසේනම් අප පුරා පැයකට ආසන්න කාලයක් ඥානනය කරන්න දෙදුණු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සුව ලබා ගැනීමට ලැබේවා කියලා අපි සාදුකාරය පවත්වා ප්‍රාර්ථනා කොට සිටිමු. සාදු සාදු සාදු.